හොඳයි බොහොමත්ම සුතිවන්ත වෙන්න ඕනි මේ අවස්ථාව වෙනුවෙන් ඔබ වහන්සේ වැඩම කරවීම පිළිබඳව මේ අපේ හිතවතුන්ගේ බලාපොරොත්තු මල්පල ගන්නවමින් බොහෝ දෙනෙක් ඔබ වහන්සේ සමග සාකච්ඡාවේ යෙදුණා. ඔබ වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් මේ සාවධානව අහගෙන හිටියා. මමත් මෙතන ඉඳන් බලාගෙන හිටියා. අත උස්සමින් පිළිතුරු ලබා දුන්නා. ඔබට බොහෝ ප්‍රශ්න කරුණු කාරණා ඇති කියලා හිතනවා. අද දවසේ මේ කාර්යය සිදු කරන්න වී රේඩියෝවට සහ සදහම් ආශ්‍රමයට ආරාධනා කරේ. ගම්පහ ශාන්ති පොත්හලේ අධිපතිතුමා වූ කේ.ඩබ්ලිව් ධර්මරත්න මැතිතුමාගේ අභාවප්‍රාප්ත වීම නිමිත්තෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් අපේ ශාන්ති මැතිණිය සිදු කරන්නා වූ මේ පින් ක්‍රියාව හේතුවෙන් ඉතින් එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙවැනි වටිනා ධර්මදේශනාවක් ඔබට ශ්‍රවණය කරන අවස්ථාව ලබා දුන්නට. නැවත වතාවක් ඒ පිළිබඳව මතක් කරමින් මේ ස්වාමින් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් සම්මාදිට්ඨි වැඩසටහන ඉදිරිපත් කිරීමේදී දේශනාවෙන් අනතුරුව ප්‍රශ්න යොමු කරන්න කියලා අපේ හිතවතුන්ට ශ්‍රවණය කරන ඔබට යෝජනා කරනවා. මුලින්ම මේ මම ප්‍රශ්නයක් අහන්නම් ඔබතුමා ඔබ වහන්සේගෙන්. දැන් ඔබ වහන්සේ මේ කියපු දේශනාවෙම සඳහන් වුණු කාරණාවක් ගැන තමයි මම විමසන්නේ. මේ බොහෝමයක් ස්වාමින් වහන්සේලා වර්තමානයේ මේ අපිට රූපවාහිනී මාධ්‍යෙන් මේවා ගුවන්විදුලි මාධ්‍යෙන් කියන කාරණාවක් තමයි ඇස කන නාසය දිව ශරීරයේ මේ පංචේන්ද්‍රය පිනවන්න එපා කියලා කියන ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් මේ දේශනාවන් ඉදිරිපත් කරනවා. නමුත් ඔබ වහන්සේ කියනවා මේ එහෙම පිනවන්න එපා කියන දේ නෙවෙයි ඊට එහා දෙයක්. ඒ වගේම උන්වහන්සේලා කියන දෙයක් තමයි එහි ආදීනව පමණක් හිතන්න කියලා පිනවන්න නැතුව. මට පොඩි ගැටලුවක් තියෙනවා කොහොමද ඇසකනාංශයේ දිව ශරීරයේ පිනවන්න නැතුව ආදීනව හිතන්නේ කියන දේ ගැන ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේ කියන කාරණාවෙත් යම් කිසි සත්‍යයක් තියෙනවා කියලා හිතනවා. පොඩි පරස්පරතාවී මටත් මේ ඔබතෝ කොටික ප්‍රශ්නයක් කොහෙද මම නතර වෙලා තියෙන්නේ. ඒ පැත්තෙන් කියනවා හිතන්න එපා නමුත් ආදීනව හිතන්න කියලා ඒකත් ගැටලුවක්. ඔබ වහන්සේ කියන දේත් හරි කියලා හිතනවා. මට හිතෙනවා අපි අසන්නටත් එහෙම දෙයක් ඇති කියලා. පොඩ්ඩක් විග්‍රහ කරමු ස්වාමීන් වහන්සේ. අපි කෙනෙකුට බත් පිඟානක් පෙන්නනවා. බත් පිඟාන පෙන්නලා කියනවා ආදීනව හිතන්න කියලා. කොහොමද හිතන අය අතුස්සන්න? කන්න දෙන්නේ නැහැ. පෙන්නලා කියනවා ඒකේ රස හිතන්න එපා. ඒක කෑවහම වෙන නරක හිතන්න කියලා. කොහොමද එහෙම හිතන අය? එහෙම හිතනවා නම් මුලේ අමාරුවක්. අපි එහෙම කියන්නේ නැහැ. මේ හොඳට කල්පනා කියනවා අහන්න. අපි මේ බත් පිඟාන පෙන්නනවා. පෙන්නලා අපි අහනවා මේකේ ආදීනේ බලන්න ඕනද? ඒතකොට එයා කියනවා ඔව්. එහෙනම් මේක කාපන්. මගක් කාලේ ඉවර කරනවා. ඉවර වෙන්නම කාපන්. ඉවර වෙන්නම කාපන්. දැන් එපා වෙලා තියෙන. ඊටු ටිකක් කාපන්. දැන් යාට ඒක එපා වෙන්නේ නැද්ද? කොබලන්න තුසන්න ප්‍රායෝගික අත්දැකීම් තියෙන ජීවිතේ. ආස්වාදයේ විඳින්න නැතුව ආදීනමක් කොහොමද හිතන්නේ? මට තේරෙන්නේ නැහැ ඒක. මොගොල්ලන්ට තේරෙනවද දන්නේ නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් කවුරු හරි බරන්ට කිව්වොත් එහෙම අහන්න ඒ ආන්දරන්ගේ ඕන කෙනකින් අහන්න නැගිටලා මේ මට ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. ආස්වාදයේ විඳින්න නැතුව කොහොමද අපි ආදීනමක් ගැන දකින්නේ? අපි බත් කන්න නැතුව ඒක එපා වෙන්නේ කොහොමද? කාලා ඉවරුණාම එපා වෙන්නේ. ජීවිතේ විඳලා ඉවර වෙච්ච කෙනෙක් සත්‍ය සොයන්නේ. අර්ථ ධර්ම කාම මොක්ෂ. ඉස්සෙල්ලා කෙනෙක් මොක්ෂයටපත් වෙන්නේ නැහැ. අර්ථය ඉස්සෙල්ලා ධනය හොයා ගන්නවා. ඊට පස්සේ දහම අහනවා. ඊට පස්සේ ජීවිතේ විඳිනවා. විඳින්න ගිහිල්ලා විඳින්න ඕන විදියට විඳින්න බැරි නිසා අතහැරලා දානවා. ඒ ක්‍රමේ හරි. අපි කියන්නේ මේ ප්‍රායෝගික පාරක්. එහෙම නැතුව මම කැමති නැහැ මිනිස්සු අමාරුවේ දාන්න. ඇත්තටම ආස්වාදයක් විඳින්න නැතුව ආදීනමක් දකින්නේ කොහොමද? ඒ කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඊට පස්සේ කවුරු හොඳ දැන් සම්මාදිට්ඨිය ගැන දන්නෝනේ. බය වෙන්න බෑ දැන් කාටවත්. සම්මාදිට්ඨිය ගැන දන්නෝ. දැන් ප්‍රශ්න කරනවා. එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්නේ කොහොමද? දැන් අපි බත් කන්න නැතුව කොහොමද? බත් රසද ගුණද නැද්ද? මේක ඕන දෙපාද කියලා නිගමනය කරන්නේ. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ජීවිතේ විඳපු අය. කොබලන්න අතුස්සන්. අපි ජීවිතේ වින්දා. අපට ඒකේ ආදීනවේ තේරුණා. කොබලන්න ආදීනවේ තේරිච්ච අය. දැන් මම යමක් කියනවා. එහෙනම් නිස්සරණයටපත් වෙන්න. මේක ඉවර කළා දාන්න. ඔයගොල්ලෝ කරන්නේ ආශාදයට විඳලා ආදීනවත් තේරුම් අරගෙන නිස්සරණය හොයාගන්න නැතුව මැරෙනවා. කොබලන්න ඒ කතාව තේරිච්ච අය. නිස්සරණය හොයාගන්න බැරුව මැරෙනවා. අපි නිස්සරණය හොයාගන්න පැහැදිලි පාරක් කියන එක කිසි අමාරුවක් නැහැ. ඒක ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. දැන් බලන්න මම කොච්චර සන්තෝෂද කියලා ඉන්නේ. මගේ සන්තෝෂ කොලාකට අඩු වෙන්නේ නැහැ. ඉතින් මේකේ සන්තෝෂය අඩු වෙනවා නම් මම හොයපේක වැරදි.
මම කියන්නේ හොයප එක හරිනම් මේ සන්තෝෂය මෙහෙම සදාකාලිකවම තියෙන්න ඕන. මේක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න බෑ. අඩු වෙන්නේ නැහැ. සන්තෝෂය දිගටම තියෙන්න ඕන. ඒ තෘප්තිය දිගටම පවතින්න ඕන. ඒක තමයි ඒ අවබෝධය. එච්චරයි. එච්චරයි අවබෝධය. කිසි දවසක ආදීනවත් ආස්වාදයක් විඳින්න නැතුව ආදීනවටපත් වෙන්න බෑ. තවත් ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. තවත් එහෙම ගැටලු තියෙනවා අපි අහන්න. හොඳයි ඔබට අවස්ථාව තියෙනවා මේ මොහොතේ සිට මේ ප්‍රශ්න කරන්න ස්වාමින් වහන්සේගෙන් බොහෝ දේවල් ඇති. ඔබතුමා මූලික අවස්ථාව ලබා ගන්නවා මේ කෙටියෙන් ඉදිරිපත් කරන්න බොහෝ ප්‍රශ්න තියෙනවා කතා කරන්න. අඳුරු අහසට පෑයු සඳමෙන් ඔබ වහන්සේගේ ගම්පහට වැඩිම මම අගය කරනවා. අත්‍තරම ඔබ වහන්සේ දේශනා කර අර මේ සම්මා දිට්ඨිය මට ගැටලුවක් තියෙනවා. අර මැදට එන්නේ කොහොමද කියන එක. මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සල්ශාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක් මට නම මතක නැහැ කියනවා. සංජය බෙල්ලට. අන්න එයා කියනවා ඔය ලිස්සන මාර්ගය. මට පැහැදිලි කරලා දෙන්න. ඔය ඇත්ත ඔබ වහන්සේ දේශනා කරන බුදුන් වහන්සේගේ ඒ සම්මා දිට්ඨියයි සංජය බෙල්ලට පුත්‍රගේ පැහැදිලි කිරීමයි. සංජය බෙල්ලට පුත්‍ර කියන්නේ ಭಾರತයේ ජීවත් වෙච්ච දාර්ශනිකයෙක්. හොඳ ඉගැන්වීමක් කරපු කෙනෙක්. ඔහු ඇත්තටම ඔහු දර්ශනයකට වඩා ඔහු ඉදිරිපත් කරේ මතයක් න්‍යායක් ඉදිරිපත් කළේ. දෙපැත්තට නැතුව උත්තර දුන්නා. ඒක හොඳ න්‍යායක්. සම්මා දිට්ඨිය කියන්නේ දෙපැත්තට නැතුව ඉන්න එකක් නෙමෙයි. තේරුම් අරගෙන ඉවර වෙන එකක්. දැන් අපි දැන් මෙහෙම කියමු. අපි යමක් මෙතන ඇත කියලා අපි දකිනවා. දැන් මේ අත උඩ අපි මේ කොලයක් තියෙනවා. දැන් කොලේ තියෙනවා. කොලේ අයින් කරනවා. දැනුත් කොලේ තියෙනවද? ඔව්. කොලේ නෑ කියන එක තියෙනවා. කොහොමද ඒක තේරෙන්නේ? කොලේ නෑ කියන කෑල්ල මෙතන තියෙනවා. එතන අපි කියනවා කොලේ නෑ කියලා. කොහොමද ඒක තේරිච්චා? දැන් මම ඊළඟ ප්‍රශ්නේ අහනවා. දැන් මෙතන කොලේ නෑ කියන එක තියෙනෝනේ. ඔය නෑ කියන එක උතනින් අයින් කරන්න. දැන් මොකද තියෙන්නේ? දැනුත් තියෙනවා. නිර්වාණය තියෙනවා. දැන් මේ කියන එක තේරෙනවද? සම්මා දිට්ඨිය මූලික පැහැදිලි කිරීම තමයි අන්ත දෙකට නැතුව මැද සිටින එක. එච්චරයි. හැබැයි ඒක නිවන නෙමෙයි. මම දේශනාවේදී කිව්වා ඒක නිවන නෙමෙයි. මොකද නිවන පවතින්නේ මැදින් එහා. අපි ඒක මෙතන කතා කරන්නේ නැහැ. ටිකක් මේක ගැඹුරු වැඩි නිසා. මම තාම මේ මූලික කතාවක් නෙමෙයි යන්නේ. හැමදෙස්සෙම සම්මා දිට්ඨිය කියන්නේ අන්ත දෙකට නැතුව මැද සිටින එක. සංජය බෙල්ලට පුත්‍රගේ දර්ශනයේ තියෙන්නේ ඒක දර්ශනයක ඉගැන්වීමක්. ඔහු ඍජුව ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැහැ. ඔහු දෙපැත්තට දාලා උත්තර දෙනවා. ඒක ඔහුගේ ක්‍රමය. ඔව් ලොකු දාර්ශනිකයෙක්. දැන් අපි සමහර අය බයිනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බයින්න එපා. ඒගොල්ලෝ බුද්ධ කාලේන ಭಾರತ සමාජයේ බුදුහාමුදුරන්ට වඩා පිරිස හිටියේ නිගණ්ඨනාථ පුත්තට. මහා පිරිස් පිරිවරාගෙන පාරවල් වල ගියා. බුදුහාමුදුරන්ට එච්චර කවුරුවක් ගෞරව කළේ නැහැ අපි ඔය හිතන් ඉන්න විදියට. බුදුහාමුදුරෝ හොඳ ගැඹුරු දෙයක් කියපු විශාල පිරිසක් නොහිටපු සුළු පිරිසක් අහපු. දැන් ඕගොල්ලෝ ගියා යන්න ජේතවනාරාමේ සවැත් නුවර කොවලම් ගිහපුවත් උස්ස. ධම්සභා මණ්ඩපේ කොච්චර විශාලද? මේ හෝල් එක තරම්වත් නැහැ. මේකෙන් 3න් එකක් විතර. කොබලන් දැකපු අය ජේතවන ධම්සභා මණ්ඩපය. ඉතින් ඔච්චර මහා ලක්ෂ ගාණක් බණහන්නාව නම් අච්චර පොඩි එකක් හදන්න ඕනේ. නිය හිතුන්නේ නැද්ද ගියාම? ලක්ෂ ගණන් මිනිස්සු ආන සාමාන්‍ය දැන් ඔය සූත්‍ර කියවනකොට හුඟක් සූත්‍ර වල තියෙන්නේ 500යි 1000යි 1250යි. එච්චරයි. නිගණ්ඨනාථ පුත්‍ර විශාල පිරිස් සිටියා. ඒගොල්ලෝ ඒ ಭಾರತේ ඒගොල්ලෝ දර්ශන ඉදිරිපත් කළා. ඉතින් අද අපිට ප්‍රශ්න දාර්ශනිකයෝ නැහැ. අදින්නේ වලිකාරයෝ. දාර්ශනිකයෝ ඉන්න සමාජයක මිනිස්සු මේ වගේ කුරෝළු වෙන්නේ නැහැ. මිනිස්සු හිතනවා, කල්පනා කරනවා, නිදහසේ තර්ක කරනවා. ඒතර මිනිස්සුගේ ප්‍රඥාව අවදි වෙනවා. අද ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ, වෛරය මතුවෙනවා. මුළු රටම විනාශ කරලා තියෙනවා. දැන් මේ විනාශ කරපු රට ආයේ මැදට ගේන්න ඕන. මැදට ගෙනල්ල ඕන මේ මැදින් ඕන මේක බබලවන්න. සම්මා දිට්ඨිය කියන්නේ අන්ත දෙකට නැතුව සිටීම. එහෙම නැතුව අන්ත දෙකට නැතුව උත්තර දීම නෙමෙයි. පැහැදිලිද? ප්‍රායෝගික ජීවිතයේ අන්ත දෙකට නැතුව සිටිනවා. කියන්නේ ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාකාරකම් වලින් වැඩි ඕනවට වඩා හිර වෙලා දැන් අපිට ඒ දවස්වල අපිට ප්‍රශ්නයක් අහම අපිට උත්තරේ දීලා ඉවර වෙනකම්ම නිින්ද යන්නේ. දැන් අද ඉඳලා කරන්නේ නිදාගෙන නැගිටලා උත්තර දෙනවා. කොබලන්න පිළිගන්න කැමති අය ක්‍රමේ අපි කියන්නේ කිසි කඩිකුලප්පුවක් නැහැ. හිත නිවිලා තියෙන්නේ. හිත නිවිලා කියලා කියන්නේ එයාගේ ඇත්තටම ඇතුළ හිස් වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මයේ හිස් වෙලා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ සම්පූර්ණ මේ ඇතුළ හිස් කළොත් කවුරු හරි එයා උපදින්නේ නැහැ.
අපි දන්න රහස ඒක. මේක සම්පූර්ණ හිස් කළා දැම්මොත් එයා ආයෙ උපදින්නේ නැහැ. එච්චරයි රහස. තව ප්‍රශ්න තියෙනවා අහන්න. හොඳයි මේ මයික්‍රොෆෝනේ යම් යම් ගැටලු තියෙන නිසා මේ අපිට FM මයික් එක ඔබ ළඟට රැගෙන අමාරුයි. මම මේ ප්‍රදේශයට ආවා මේ කෙනෙක් සිටිනවා නම් ප්‍රශ්න කරන්න පොඩ්ඩක් ඉදිරියට එන්න. ඇත්තටම ප්‍රශ්න කරන්න ඕනේ. එහෙම නැතුව අපි දැන් අපි මෙතෙක් කල් කලේ බණ අහගෙන හිටියා. ඉස්සර දැන් අපිට මතකයි අපි පුංචි කාලේ හාමුදුරුවෝ බණ කියනහම මිනිහෙක් ළඟටලා වාඩි වෙන කියන ඔක්කොට මොකක් කියනවා? එහෙයි කියලා කියනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙයි කියලා කියන්න ඕන තේරුණා නම්. නොතේරුණා නම් එහෙයි නෙවෙයි කියන්න ඕන. එතකොට තමයි මේ සංවාදය එතන නිර්මාණය. එතකොට තමයි එතන දහම බබලන්න පටන් ගන්න. එහෙම නැත්නම් තථාගත දේශනේ බබලන්නේ ප්‍රශ්න කරනකොට. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ බබලන්නේ මෙහෙම විවෘත කරන්න. ඉතින් කවුරුවත් විවෘත කරන්නේ නැහැ නේ. ඉතින් විවෘත කරන්න නැත්නම් බබලන්නේ කොහොමද? බබලන්නේ නැතුනම් පිරිහෙනවා. දැන් අපි මේක විවෘත කරමු. අපි සාකච්ඡා කරමු. අපි ප්‍රශ්න අහමු. හැබැයි ධර්මයේ ගැන. අහලා අපි දැන් අපිට අරමුණක් තියෙනවා. අපිට යන්න ඕන තැනක් තියෙනවා. අපි එතෙන්ට පාර කපනවා. එච්චරයි. හොඳයි ස්වාමින් වහන්සේ දේශනා කළ පරිද්දෙම සම්මාදිටි වැඩසටහනේ මූලික පරමාර්ථය උනේ ඔබත් සමග කතා කරලා ඔබේ තියෙනා වූ ගැටලු හඳුනාගෙන ඒවට නිසි විසඳුම් ලබා දෙන එක නිසා තමයි අපි ගමින් ගමට යන්න තීරණය කරේ. ඔබතුමියට ගැටලුවක් තියෙනවා කියලා තමයි කිව්වේ. ස්වාමින් වහන්සේට කියලා ඒ ගැටලුව නිදොස් කරගන්න තමයි මම මේ අවස්ථාව ලබා දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මම ගොඩක් දවස් ඉඳන් හම්බුනේ මේ බණ අහනවා. මේ මට දැන් අපසිතේ දැන් සිත ගැන බලන්න කියලා ඔබ වහන්සේ කියලා දෙනවා. දැන් මේ විදිහට හිත පුරුදු කරගෙන යද්දී සිතේ තියෙනවා යුක්ත ස්වરૂපයක්. ඒකෙදි එකක් හොඳයි. සිතේ සාමාන්‍ය හැම සිතකම තියෙන දිට්ඨ ස්වરૂපයක්. ඒ ස්වરૂපේදී දැන් හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවානේ. ඒකට ඒ හොඳ නරක සමාජ සම්මතයක්. ඒකෙදි අර හොඳ කෙනයි නරක කෙනයි අතරින් මම කවුද කියන එක මම ආйти මොන පැත්තටද? අවස්ථාවට සාපේක්ෂකයි. අවස්ථාවට සාපේක්ෂකයි. දැන් මම හොඳ ඒකේ හොඳට කැමති නම් මම එතකොට හොඳ පැත්තට ගිහිල්ලා එකතු වෙනවා. මම ඒකේ නරක කෑල්ලට කැමති නම් මම නරකට ගිහිල්ලා එකතු වෙනවා. එතකොට මේ ditth ස්වභාවයේ තියෙන කම්ම ඔබට සසරක් පවතිනවා. දැන් ඒක තේරෙනවද? මේ දෙක තියෙනකන් සසරක් තියෙනවා. මේ ditth ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ වෙලා එතන මම කියලා අර අල්ලන කෙනා නැති වුණාම එයාට සසරක් නැහැ. ඔව් මෙහෙම සිත පුරුදු කරගෙන යනකොට ඒ නරක කියන ස්වභාවය ටිකෙන් ටික ඉවත් වෙනවා. ඒ හුඟක් වෙලාවට කරන්න තේරුම් ගන්න. දැන් හැමතිස්සෙම කුසලය අකුසලය තේරුම් ගන්න ඕන. වෑයම් කරන්න ඕන කුසලය පුරුදු කරන්න. සිත් කුසලය කියන්නේ මොනවද? කයින් සිදුවන කුසල, වචනෙන් සිදුවන කුසල, එච්චරනේ කුසල්. ඒවයේ අකුසල් වලින් අය වෙල කුසල් පුරන්න ඕන. කුසල් වඩන්න. කුසල් වඩනකොට හිත කියනවා අකුසල් කරන්න කියලා. එතකොට අකුසල් කරන්නේ නැතුව හිත දිහා බලන් ඉන්නවා. පැහැදිලිද? ටික හදන්න. එක පාරට වෙන්න බෑ. මොකද මෙච්චර කාලයක් සංසාරේ හතර පායි. සදිවිය ලෝකේ. මේ හැම තැනම කරක් ගහගෙන එක පාට යන්න බෑ. ඒ නිසා අහන්න තව පුරුදු කරන්න තව ප්‍රශ්න තියෙනොත් නැවත විමසන්න. හොඳයි තවත් කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න මම ළඟට පුළුවන් දුරට එන්නම්. හොඳයි. ඔබතුමා මදක් ඉදිරියට ආවොතින් පුළුවන් වෙයි කතා කරන්න මේ. පුළුවන් මට එන්න මිනිත්තුවක්. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ගොඩක් අද සන්තෝෂයි ගම්පහ ප්‍රදේශයට පැමිණීම ගැන. අනිත් එක මේ සාන්තිනංගිට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මමත් සෑහෙන ඒ කාලේ ඉඳන් මේ V channel එකට කතා කරලා මගෙන් ප්‍රශ්න කළා සමහර විට. ඇයි මේ ස්වාමීන් වහන්සේට මෙහෙම අවස්ථාව දෙන්න කියන්නේ කියලා. මම ඒ වෙලෙත් කිව්වා අපි කණින් channel එකකිනුත් දිගට ඇහුවා. දීලා බලන්න ඔයාලා channel එකට ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා. ඒ ගැන ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා. මට අද ලොකු සතුටක් තියෙනවා ගම්පහ ප්‍රදේශයට පැමිණීම ගැන. ස්වාමීන් වහන්සේ මම මේ මාකවිට ප්‍රදේශයෙන් ජගත් කියලා කෙනෙක් කතා කරන්නේ. ඒ ප්‍රදේශෙත් මම ගොඩ දෙනෙකුට අද පැමිණෙන්න කිව්වා. මට තියෙන අර මේ ප්‍රශ්නේ තමයි යෝග විද්‍යාවේ කියනවා දැන් බුදු කෙනෙක් අර චක්‍ර හතක් අවදි කරගෙන සහස්‍ර චක්‍රයට දක්වා යනවා. රහතෙක්. ඒ චක්‍ර හත ඒ ප්‍රඥාවේ උපරිමයට යන එකද මට ඒ පිළිබඳව පොඩි කෙටි විග්‍රහයක් මම හිතන්නේ අපි අර දවසක ඕක ගැන සාකච්ඡා කරලා ටිකක් පස්සේ කතා කරන්න තිබ්බා. දැන් මේ අපි කියන්නේ නොඇලෙන දහමක්නේ. කියන්නේ මේ පාවිච්චි නොකරන දහමක් නෙමෙයි ඇලෙන්නේ නැතෝ ඉන්න දහමක්. ඒ නොඇලෙන දහම වඩනකොට චක්‍රාවදි වෙනවා.
දැන් මෙතන කවුරු හරි චක්‍ර අවදි කරපු කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට ඇවිල්ලා මන් දිහා බලන්න. මම යෝග වඩලා නැහැ හැබැයි චක්‍ර අවදි කරලා තියෙන්නේ. චක්‍ර අවදි කරපු කෙනෙක් හොඳට බලන්න පුළුවන් එක එයාගේ නරල මෙතන බලන් හිටියොත් නොනවතින ආලෝකයක් මෙතන තියෙනවා එච්චරයි. එච්චරයි. ඒ තමයි ආඥා චක්‍රය. එතනින් උඩ තියෙන සහස්ත්‍රාර චක්‍රය. ඉතින් ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒක මේ කෙනෙක් මේ රහත් උනායි කියලා බොරු කියන්න බෑ එහෙම. ඒක උනා නම් හරියටම ආඥා චක්‍රය වැඩ කරන්න පටන් ගන්නවා. ආඥා චක්‍රය කියන්නේ මෙතන. ඒ චක්‍ර අවදි කරන්න යෝග කරන්න ඕනේ නැහැ. දැන් යෝග කළා චක්‍ර අවදි කළා කියමු. එතකොට යෝගය නැති වුනහම චක්‍ර නැහැ. දැන් අපි යෝග කරන්නේ නැහැ. අපි කිසිම යෝගයක් කරන්නේ නැහැ. අපි නිකන් එන්නේ ඒකට අපේ චක්‍ර තියෙනවා. ඒතර මම කියන්නේ කාට හරි ඕන නම් චක්‍ර පද්ධතිය අවදි කරන්න. ඒගොල්ලෝ කරන්න ඕන ලේසිම වැඩේ තමයි සම්මාදිට්ඨියටපත් වෙන එක. එතකොට ඒගොල්ලන්ගේ චක්‍ර අවදි වෙලා චක්‍ර වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වැඩ කරන්නේ පැය 24ෙම. පැය 24ෙම වැඩ කරනවා. කොලාගත එක අඩු වෙන්නේ නැහැ. ඒක තමයි හරි මේක. තව මොන හරි දැනගන්න අවශ්‍යද දැන්. හොඳයි මේ ස්වාමීන් වහන්සේ අවසරයි මේ ජගත් මහත්මයා ගැන වචනයක් කියන්න ඕනේ. ජගත් මහත්මයා කටහඬෙන් අහලා තිබුණාද දැක්කයද? ඇත්තටම මේ ජගත් මහත්මයා කිව්ව කතාව ඇත්ත. ඒ කතාව ඔව් කියලා කියන්න ඕනේ. මොකද මම ප්‍රශ්න කරා ඇත්තටම ඇයි? මොකද ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි අධීක්ෂණය කරන කාලේ තමයි ජගත් මහත්මයා කතා කරේ මේ අපිට වැඩසටහනක් කරන්න එන්න කියලා වැඩසටහනක් සඳහා ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න කියලා. ඇත්තටම මේ ජගත් මහත්මයාත් මේ කාර්යයේ එක කොටස්කාරයෙක් වුණා කියලා කියන්නට ඕනි. මේ දේශනාවන් ලොව පුරා රට පුරා ව්‍යාප්ත කිරීමේ වී රේඩියෝ කාර්යයේ එක් හිමිකාරීත්වයක් අපි ඒ අයිතිය ඔබට ලබා දෙනෝනේ. ඔහුත් ඇත්තටම අපිට සඳහන් කළා උන්වහන්සේ වැඩම කරවගන්න කියලා රට පුරා මෙවැනි හිතවතුන්ගෙන් ආරාධනා ලැබුණ නිසාවෙන් තමයි උන්වහන්සේ අපි සම්බන්ධ කරගත්තේ. ජගත් මහත්මයා ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මුලින්ම VFM එකට ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්. මොකද මම පෞද්ගලිකව VFM එකේ මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම අහනවා. අනිත් එක ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් අහන රෙඩිය මට කරුණු කීපයක් තියෙනවා කියන්න. ඒ තමයි ඔබ වහන්සේගේ දේශනා මම දැන් කාලයක් තිස්සේ අහනවා. අහලා ඒ ධර්මයේ වඩනවා. ඉතින් ඒකින්ද ගොඩාක් මට දැනෙන දේ තමයි මම කියන්නේ. ඉතින් මගේ හිත ගොඩාක් කියන්න තරම් දෙයක් නැහැ. ඒ තරම් සතුටකින් පිරීලා තියෙන්නේ මේ ධර්මයේ වඩන්න පටන් ගත්තට පස්සේ. ඇත්තටම මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවා කියලා ඒකට විසඳුමක් හොයන්න යන්නේ නැහැ. ඒ ගොඩාක් සන්තෝෂයෙන් තමයි මම ඉන්නේ නිතරම මේ ධර්ම වඩන්න පටන් ගත්තට පස්සේ. ඉතින් විශේෂයෙන්ම මම ඔබ වහන්සේගේ පසුපසුම ආපු කෙනෙක්. ඒ කියන්නේ මම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඔබ වහන්සේගෙම ධර්මය අහලා ඒ ධර්මය වඩන්න පටන් අරන් ඒකේ ප්‍රතිඵල ලබන කෙනෙක් මම. ඉතින් ඒක නිසා අද ඔබ වහන්සේ මේ ස්ථානෙට ඇවිල්ලා මේ පිරිසට මේ ධර්මය කියලා දුන්නට පස්සේ මං හිතන විදිහට මට දැනෙන විදිහට ඒක කෙනෙක් ඇත්තටම ලබා ගත්තොත් ඔහු මුළු ජීවිත කාලෙටම ඒ ධර්මය තමයි ඔහුගේ ජීවිතේ වෙන්නේ. මටත් එහෙමයි. මට මං හිතන්නේ මේ ධර්මය මගේ ජීවිතේට පුරුදු කරගත්තට පස්සේ ආය මට වෙනත් දෙයක් ගැන හිතන්න බෑ. මොකද මම මේ ධර්මය මගේ ජීවිතේ වෙලා තියෙන්නේ. ඉතින් පුංචි කාරණයක් කියන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මට මතකයි දැන්ට අවුරුදු 12කට විතර උඩදී ඔබ වහන්සේ කිරිබද්දුවට ප්‍රදේශයේ ධර්ම දේශනාවකට වැඩම කරා. එදා මම ඔබ වහන්සේගේ ධර්මය ඇහුවා. ඒ කිරිබද්දුවට මං හිතන්නේ නාමල්ලු වෙන්න ඕනේ. එතෙන්ට ගිහිල්ලා ධර්මයේ ඇහුවට පස්සේ ඔබ වහන්සේ දා දේශනා කරා අත්හැරීම පිළිබඳව. ඒ අත්හැරීම පිළිබඳව දේශනා කරාම ඔබ වහන්සේ කිව්වා මේ අත්හැරීම කියන්නේ බඩු මුට්ටු අත්හැරීමවත් ඇඳුම් පැළඳුම්වත් නෙමෙයි, ආහාරවත් නෙමෙයි, මනසින් අත්හැරීම කියලා. එදා මම හිතන්නේ මේ අහපු ධර්මය මම ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා. රෙකෝඩ් කරගෙන ඊට පස්සේ මම ඒක ඇහුවා දිගටම. ඇහුවාම මට තේරුණා ඇත්ත තමයි මේ කියන කතාව. අපි මොන හරි දෙයක් අත්හැරීම කියලා එදා අපි හිතන් හිටියේ අපි භෞතිකව. නමුත් භෞතිකව නෙමෙයි අත්හැරීම තියෙන්නේ මනසින් කියන එක. එතකොට මං තේරුම් ගත්ත දේ තමයි මේ හිතින් තමයි හැමදේම. හිතින් අත්හැරීම පුරුදු කරොත් මං හිතන්නේ අපිට කිසිම දෙයක් අල්ලන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්.
ඒකින්ද විශේෂයෙන්ම එදා ඒ ධර්මයේ අහලා ටික කාලයක් ගියාට පස්සේ එදා මම හිතන්නේ ඔබ වහන්සේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවෝ විදිහේ තමයි වැඩ සිටියේ. ඊට පස්සේ කොහොම හරි ඒ ධර්මයේ අහලා ටික කාලෙකින් පස්සේ මම ඒක ඒ ෆෝන් එකේ ඒ බණ ඇහුවා දිගටම අහලා ටික කාලයක් ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ 5කට 10කට විතර පස්සේ ඔබ වහන්සේගේ මම දැක්ක ඉන්ටර්නෙට් එකේ අර ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන පින්තූරයක් දාලා තියෙනවා. ඊට පස්සේ මම කල්පනා කරා මේක වෙන්න බැරි දෙයක්. ඒ කියන්නේ මෙහෙම මම මෙච්චරව ඔබ වහන්සේගේ ධර්මය අහලා ගොඩක් පැහැදිලා හිටපු කෙනෙක්. එතකොට මම කල්පනා කරා ඇයි මේ මුන්වහන්සේ මේ විදිහට මේ පින්තූරයක් දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කොහොම හරි දිගටම ඔබ වහන්සේගේ එතනින් පස්සේ නැවති මට බලන්න බැරිච්ච ධර්මය මම අහන්න පටන් ගත්තා. ඉන්ටර්නෙට් එකේ දිගටම මේ වීඩියෝ ඇහුවා. අන්න ඒකට තමයි දැනන්නේ. ඒ ඊට පස්සේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඇත්ත කතාව මම හෙව්වා. හොයනකොට ඒ කියන්නේ මට ඇත්ත කතාව හොයාගත්තද? ඔව් මම මේනකොට හොයාගෙන ඉවරයි. එහෙනම් හරි. ලැබෙන්න තියෙන සියලු දේ ලබාගෙනත් ඉවරයි. මේක මම ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ අවසාන අරමුණ තමයි මම මහාන දිවියට එළඹෙන කියන එක. මොකද්ද? මහාන දිවියට එළඹෙනවා කියන එක තමයි මගේ අවසාන අරමුණ. නමුත් මම හිතනවා තාම මට ඒකට අවස්ථාවක් දැන් ඔය තමසේ ඔක්කොම අහලා තියෙන දුරටනේ. ඔව්. මෙතෙන්ට ඇවිල්ලා වුවාම හරි සැරයි. මම දන්නවා ස්වාමීන් වහන්සේ මම පෞද්ගලිකව ඔබ වහන්සේගේ සියලුම ධර්මය අහලා තියෙනවා. ඔබ වහන්සේගේ ඒ කියන්නේ ඇත්තටම ඔබ වහන්සේ බයයි මම මොකද බයයි කියන්නේ ඒ කියන්නේ ධර්මයට බයයි. ඒ ධර්මයට බය වුණාට මම සියල්ල මං මනසින් අත්තරපු කෙනෙක් කියන්නේ ඇත්ත අන්තෙන් නැතුව නැත්ත අන්තෙන් නැතුව මැද සිටිනවා. මැද ඉන්නවා අනිවාර්යයෙන්. එච්චරයි. ඒ තමයි සම්මාදිට්ඨිය මං හිතන්නේ. ඒ සම්මාදිට්ඨිය මං හොයාගත්තා. මට ඒක ලැබිලා තියෙනවා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් විදිහට මට ඕන නම් ගෙදර මට ඇඳුමක් නැතුව උනත් ඉන්න පුළුවන්. ඒ තරම් සන්තෝෂෙන් තමයි මම ඉන්නේ. ඉතින් මේක මේ දහම මහා පුදුම දහමක්. ඒක ලැබුණාට පස්සේ ආකිමිඩිස් දිව්වලු නියමය හොයාගත්ත වෙලාවේ ඔව් කිසිම දෙයක් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට කල්පනා වෙන්නේ ඒ කියන්නේ සමහරව එක එක දේවල් පස්සේ දුවනවනේ අපිට ඊට පස්සේ දුවන්න නැහැ මුකුත් කරන්න දෙයක් නැහැ එදා දවසේ ඒ වෙන සිදුවීම් ඒ මාලාව දිහා බලාගෙන ඉන්නවා එච්චරයි වෙන මුකුත් කරන්න දෙයක් නැහැ දැන් මට තියෙන ප්‍රශ්නයක් අහන්න දැන් ඔය ඔක්කොම ටික ඔයා හොයාගත්තේ අවුරුදු 12කටද අවුරුදු ඒ කියන්නේ කුඩා කාලේ විනා ස්වාමීන් වහන්සේ මම ඒ කියන්නේ මං හිතන්නේ මේක මං මේ සංසාරේ මීට කලින් සංසාරෙත් මම මේක වඩපු එකක් වෙන්න ඕනේ. ඉතින් ඒක මට දැන් පැහැදිලිව තේරිලා තියෙනවා. මේක තමයි මගේ ජීවිතේ දැන් ඉස්සරහට ගෙනියන්න තියෙන. ඒ කියන්නේ මට කරන්න කිසි දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. පෞද්ගලික දැන් මේ ජීවිතේ රාජකාරී කරත් මොන දේ කරත් මට ඒවා සිද්ධි විතරයි මට. ධර්මයේ තමයි මගේ ජීවිතේ තියෙන හැම වෙලාවම ඔබ වහන්සේත් එක්ක මේ පළමු වතාවට කතා කරාට මම ඔබ වහන්සේත් එක්ක මම කියන්නේ මගේ හදවතින් හැම වෙලාවෙම කතා කරනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ මගේ තියෙන ප්‍රශ්න ඔබ වහන්සේට කියනවා. ඒ සාකච්ඡාව මේ වෙනකොටත් තිබිලා තියෙනවා. ඒකින්ද ගොඩක් සන්තෝෂයි අද ඔබ වහන්සේත් එක්ක ප්‍රථම වතාවට කතා කිරීම සම්බන්ධව මම හිතන්නේ ඔබ වහන්සේගේ අසපුවට යනවා. ගිහිල්ලා ධර්මය අහනවා. ඉතින් මට අද ඔබ වහන්සේ මෙතෙන්ට වැඩම කිරීම මගේ නිවසට වැඩම කිරීම හා මට දැනෙනවා මොකද මම මේ අසල තැනක තමයි සේවය කරන්නේ. එතනදි මම සාමාන්‍ය මේ VFM ප්‍රෝග්‍රෑම් එක ඉරිදට තමයි තියෙන්නේ. මම අද ඉන්ටර්නෙට් එකෙන් දැක්ක සෙන්සුර අද තියෙනවා කියලා. ඒක නිසා මම මේ අද මේක අහන්න ආවා. ඔබ වහන්සේට මේ දැන් මම උත්තර දෙන්න ඕන ප්‍රශ්නේ මොකද්ද ඕකේ? ප්‍රශ්න නෑ සෝන්න මගේ හිතේ තියෙන දේ කියන්න ආවේ. මට අවශ්‍ය ඉච්චරයි ඔය කතන්දරේ. බොහොම ස්තුතියි. කිසිම ප්‍රශ්නයක් නැද්ද යාට උත්තර දෙන්න? හොඳයි බොහොමත් ස්තුතියි මේ කරුණු කාරණා බොහෝමයක් තියෙනවා. ඇතරම මේ හැමෝම සතුටෙන් ඉන්න වෙලාවක පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. තාම ධර්ම දේශනාව අවසන් වෙලා නැහැ. ඔබගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වටය තමයි මේ විදිහට පවත්වන්නේ. මේ ඉල්ලීම සිදු කරන්නේ ඔබෙන් මේ වටිනා දේශනාව හොඳින් අහගෙන ඉන්න. ගෙවල් වල වැඩ ගොඩක් ඇති. ඒ වැඩ මොහොතකට නතර කරන්න. මොකද එහි මෙහි යන්න එපා. මේ ස්ථානෙන් එහෙම මොනෝති මේ දේශනාව ශ්‍රවණය කරන අපේ අනිත් හිතවතුන්ට බාධාවක් වෙනවා. ඒක නිසා සාවධානව තව පැයක් පමණ අහගෙන ඉන්න. අපි තවත් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යනවා කියන දේ මතක් කරන්න ඕනේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් අත උස්සන්න. හොඳයි. ඊටමත් කෙටියෙන් ප්‍රශ්න අහන්න ඕනේ. අවසරයි. හාමුදුරනේ මේ මට දැනගන්න ඕනේ අර
සම්මාදිට්ඨිය කියන එක හාමුදුරු විස්තර කරා. ඔව්. මම අහගෙන හිටියා මට ඇත්ත කියන්නේ මට ටිකක් ඒ වෙල කියන්නේ මම අහගෙන හිටියට මට තේරුණා මාදී අනුකම්පා කළා තව වතාවක්. හරි මං කියන්නම්. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් අපේ හිත හැමතිස්සෙම මෙහෙම දෙපැත්තකට වැටෙනෝනේ. කොහොමද එහෙම තේරෙන්නේ? දෙපැත්තකට වැටෙනවා. එක්කෝ දැන් අපි හිතමු කවුරු හරි දැන් මේ මල් එකක් මෙතන තියෙනවා. දැන් අපේ හිත දෙපැත්තකට වැටෙනවා. එක වෙලාවක හිත කියනවා මේක ලස්සනයි කියලා. තව වෙලාවක කියනවා නෑ කියලා. මෙහෙම දෙපැත්තට වැටි වැටි තියෙනවා. කොහොමද ඒක තේරුණාද? දැන් මට දැන් පැහැදිලි කරන්න තේරුණා? හරි. දැන් ඔන්න ඔය දෙපැත්තට දැන් ඒකෙන් දැන් ලස්සනයි කියන පැත්තට වැටුණායින් පස්සේ අපිට මේකට ආස හිතෙනවා. ඒක එතන යන්නේ ආසාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ මේක කැතයි කියලා හිතුනහම එපා වෙනවා. කොබලන් මේව තේරෙන අය. දැන් මට ඕන මේකට ආස හිතෙන්නෙත් නැතුව මේක එපා වෙන්නෙත් නැති දහමක්. කොබලන් ඒක හොඳ ඒක කැමති අය. මේක ආස හිතෙන්නෙත් නැහැ මේක එපා වෙන්නෙත් නැහැ. එතකොට දැන් මට මේක ආස හිතෙන්නෙත් නැති වෙන්න නම් එපා වෙන්නත් නැති වෙන්න නම් මම මැද ඉන්න ඕන. එතකොට මට කල්පනා වෙනවා මම මේක ලස්සනයි කියන්නේ මීට කලින් දැකපු හේකුත් එක්ක බලලා. මේක කැතයි කියන්නේත් මේක කලින් දැකපු හේකුත් එක්ක බලලා. දැන් එතකොට මැදට සිත ආවම හිතේ ආශාවල් නැහැ. මැදට සිත ආවහම හිතේ තරහක් නැහැ. රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. එතකොට සම්මාදිට්ඨිය තියෙන කෙනාට රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. ඒක තේරුණාද? හරි. දැන් පැහැදිලිද? එච්චරයි සම්මාදිට්ඨිය. එච්චරයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය අයින් කරන සාපේක්ෂක තේරුම් ගන්න එක විතරයි කරන්නේ. අයින් කරලා ඉවර කරන්න බෑ. මේක ඇවුස්සුවොත් එහෙම අප්පා සංසාරෙම මේක ඇතුලේ තියෙන්නේ. මේක ඉවර කරන්න බෑ. මේක ඉවර කරන්න බැරි නිසා තමයි අපි මේකට ලේසි ක්‍රමයක් කියනවා. අපි තාම එක කිව්වේ නේද මේ සම්මාදිට්ඨිය තාම කියන්නේ. තාම මේක හරියට අර මේක සිරිපාද යන්න ගිහිල්ලා මේ නල්ල තන්නියේ නනා ඉන්න වගේ වැඩක්. තව ගොඩාක් තියෙනවා. තාම අපි නානවා. මේ පල්ලෙහාම නානවා තාම. මොකද නාන්න නැතුව උඩට යන්න බෑ. තව මේ මාර්ගේ ගොඩාක් දුර තියෙනවා. හැබැයි අපිට එතෙන්ට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඒක පේනවා. අපි කලබල නැහැ. අපි කලබල වෙන්නේ නැහැ. ඒ කලබල වීම වෙන්නේ හරියට මාර්ගය දන්නේ නැත්තම්. කොබලන එකේ කතාව තේරිච්චා. හිත කලබල වෙන්නේ හරියට ඒ අවශ්‍ය අන්තිම පොයින්ට් එක දන්නේ නැත්තම්. අන්තිම පොයින්ට් එක දන්නවනම් ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මාර්ගයේ අවසන් කරනවා. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න තියෙනවා මේ තරුණයෙක් ඉන්නවා පොඩ්ඩක් ළඟට අවිල්ලා කතා කරමු මොකද මේ මයික්‍රොෆෝන් එකේ ගැටලුවක් තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර කාර්මික විප්ලවයේ පුනරුදය ඇති වුණා වගේ දැන් අපේ ලංකාවටත් නැවතත් පුනරුදයක් ඇති වෙලා තියෙනවා ඔබ වහන්සේ නිසා. ඒ කියන්නේ අද මේ රැස්ලා ඉන්න සෙනග වහන්සේ දේශනා කරන දර්ශනය දන්නවා. එතනම ප්‍රශ්නයක් නොවේ අදහසක් ඉදිරිපත් කරන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ යුරෝපයේ කාර්මික විප්ලවය ඇති කළේ ෆ්‍රැන්සිස් බේකන් 1400 ගණන් වල. ෆ්‍රැන්සිස් බේකන් කතෝලිකයෙක්. එයා කතා කළේ පල්ලියට විරුද්ධව. පල්ලිය පුළුවන් තරම් එයාට හිංසා කළා. නැවැත්තුවේ නෑ වැඩේ. එයා දිගටම කතා කළා. ඊට පස්සේ තමයි යුරෝපයේ විද්‍යා පුනරුදය ඇති වුණේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම විද්‍යා පුනරුදය ඇති කරේ ෆ්‍රැන්සිස් බේකන්. එයා තමයි ඒක පිටිපස්සේ දාර්ශනිකයා. එයා මිනිස්සුන්ගේ තිවිච්ච අර දන්වල ඔක්කොම කඩලා දාලා මිනිස්සුන්ට කන නිදහසේ හිතපල්ලා. නිදහසේ කල්පනා කරපල්ලා. ඒතර මිනිස්සු නිදහසේ හිතන්න පටන් ගත්තා. ලස්සනට ජීවත් වුණා. ලස්සන දැන් මෙතන අපිට තේන්නේ මේ මිනිත් දැන් මේ ආයක මූණු බැලුවාම මේ ඇතුළ හොඳටම තෘප්තිමත් වෙලා නැහැ. දුක, අසහනය, කඳුළු, සැකය, පශ්චාත්තාපය මට මූණු වලින් පේනවා. මං කියන දේ තේරුම් ගන්න. මට මූණු බැලුවම මට පේනවා දුක පේනවා, අසහනය, පශ්චාත්තාපය, බලාපොරොත්තු ඉටු නොවීම සේනවා. ඒකට මම මේ සියල්ලට තනි උත්තරයක් දෙනවා. මේවා ඉටු කරන්න ගියොත් නේ ඉටු කොල්ල ඉවර කරන්න බැරි වෙන්නේ. ඉටු කරන්න තියෙන උමනාවල් අත්හැරලා දානවා. ඒතර මට ඔක්කොම ඉටු වුණා. කොබලන්න මං කියපු ඒ දහම තේරිච්චයි. කියන්නේ මම උපරිම තෘප්තිමත්. කවදාකවත් තෘප්තිමත් වෙලා තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන අවශ්‍යතාව ඉවත් කළ තෘප්තිමත් වෙනවා. කොබලන්නේ ධර්මයේ තේරෙන අය. ඒක තමයි බුද්ධ වචනේ කටියක් අමාරුයි තේරුම් ගන්න. දැන් අහන්න තමයි. මා සිතන විදිහට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තමයි අද ලංකාවේ මේ පුනරුදය ඇති කරන නිර්මාතෘවරයා.
ඉතින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන මේ ධර්මයේ සෑම තැනකම මේ කියන්නේ සාහිත්‍ය පොත්පත් හැම දෙයකම ඇතුළට ඔබ වහන්සේගේ ධර්මය පැමිණෙන්නට ඕන. ඒ දර්ශනය ඇති කරන්නට. දර්ශනය හැමතැනක්ම ආක්‍රමණය කරන්න ඕන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගීතයක් දිහා බැලුවත් ගොඩක් වෙලාවට තියෙන්නේ හඬා වැටෙන දුක කියන තැන හිර කළා මිනිස්සුන්ව තියෙන එක මිසක් දුකෙන් ගැලවිලා යන්න ගීතේ ආදර්ශයක් දෙන්නේ නැහැ. ගීතයක් ලියන දුකෙන් ගැලවෙන්න. මං කියන එක තේරෙනවද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. දර්ශනය කියන එක නිවන් දකින්න විතරක් නෙමෙයි. කලාවට, කුසිකර්මාන්තයට හැම එකටම මේක පැතිරෙනවා. ඒක නිකාර පිළිකාවක් හදනවා වගේ. ඔක්කොම ආක්‍රමණය කරනවා. ඒතකොට හැම අලුත් දැන් අපි දන්නවා මිහිඳු ආම්දුරෝ ඉන්දියාවෙන් ලංකාවට බුද්ධ ආගම ගෙනාවා. හරි පණිවිඩය ගෙනාවා. ඒ හරි පණිවිඩය තිබිච්ච කාලේ අනුරාධපුර යුගයේ හදපු ගොඩනැගිලි නිර්මාණ කො දැන් ඒවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ දැන් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය අගේ හැමතැනම ගත්තොත් එහෙම මේ හාමුදුරුවරු ඉදිරියට එනවා අර පලිහක් විදියට දාලා එයාලගේ කියන්නේ බෞද්ධ පදනම ගිලිනවා. බෞද්ධ පදනම ගිලිනවා කියන්නේ මේ දර්ශනය එතන නෑ ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි කරන්න ඕනේ මේ දර්ශනය විශ්වවිද්‍යාලවල ඒ සෑම තැනකම ව්‍යාප්ත කරන එක. ඉතින් ස්වාමීන් වහන්සේ මගේ අදහස මේ දේවල් වලටත් අපි මේ දර්ශනය තව අරන් යමු. ඒ කියන්නේ සැබෑම බෞද්ධ හරය අපි නැවතත් මේ සමාජයට බිහි කරමු කියන්නේ. ඔය ඒකට හැමෝම උදව් කරන්න ඕන. බුද්ධ ආගම කියන්නේ සාම්ප්‍රදායික ඇදහිල්ලි විශ්වාස ගොඩක් නෙමෙයි. දර්ශනයක් ඒක. ෆිලොසොෆි එකක්. ඒක හරියට තේරුම් ගත්තොත් පන්සල් යන්න ඕනේ නැහැ. කොබලට මං කිව්ව එක තේරිච්චා. පන්සල් යන්න ඕනේ කියලා එකක් කොහෙද තියෙන්නේ. හොඳට තමන්ගේ කතාව හරියට තේරුම් ගත්තා ඉතින් නිවිලා ඉවර වුණා. ඉවරයි. දැන් මේක කරන්න බැරි හින්දා මේක හැමදාම අර කඩේට ගිහලා බඩු ගේන වගේ හැමදාම යනවා. මම මේ කල්පනා කරපු ඉස්තර ඉඳලා හැමදාත් කියා. ඊයේත් යනවා. හෙටත් යනවා. ඉවරයක් නැහැ. පන්සල් යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මේක මේ ඇතුළට ගන්නේ කියන අර්ථය ගත්තම ඇතුළ නිවිලා යනවා. නිවෙනවා නැගිටවන්න බෑ ආයේ. ඉතින් ඒකයි සම්මාදිට්ඨිය. ඔයගොල්ලෝ කවදාකවත් නිවා ගන්න නැහැ. ඔයගොල්ලෝ හැමදාම මේ ආගම කියන එක තියාගෙන ඉන්නේ ඔයගොල්ලන්ගේ පැවැත්මට. මම ඒකට විරුද්ධයි. මම ඒකට විරුද්ධව සටන් කරනවා. ආගම කියන එක තියෙන්න ඕන නිවීමට පමණයි. ඒක ජීවන වෘත්තියක් නෙමෙයි. ඒ ජීවන වෘත්තියක් කරගන්නේ පාදිලිය පූජකවරුන්ට. තව ප්‍රශ්න තියෙනවා? ඔව් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න අද දවසේ අපිට මේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය වෙනකන් විතර උත්තර දෙන්න බැරි වගේ ගොඩක් දෙනෙක් ප්‍රශ්න තියෙන මේ ශාලාවෙන් එපිටත් තව මේ හා සමාන පිරිසක් සිටිනවා කියලා තමයි මේ සංවිධායක මණ්ඩලය කියන්නේ. මේ ඔබතුමියට තියෙන ගැටලුව. අවසරයි භාග්‍යවතුන් වහන්සේ. අතර මම මාස 6ක විතර කාලෙක ඉඳලා වහන්සේගේ දේශනාවලට සවන් දෙනවා. මාස 6ක විතර කාලෙක ඉඳලා මම ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙන්නේ. අතර මම ගොඩාක් කියන්නේ හිතින් ප්‍රශ්න පටලවාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. මම ගොඩාක් කියන්නේ පසුතැවීම් තිබුණා ජීවිතේ. ඒ හැම එකක්ම ඇත්තටම මට ඒ පසුතැවීම් එක මට ජීවිතේ ගොඩාක් කියන්නේ එපා වෙලා වගේ අර එහෙම අවස්ථාවක මට හිතුණා බුද්ධ දේශනාවල සඳහන් මම පොඩක් කියන්නේ ජීවිතේ එපා වෙලා වගේ. ජීවිතේ එපා වෙන්නේ ඇයි? ජීවිතේ ඕනවට වඩා ඕන කරගන්න ගියාම. තේරුණා නම් අත උස්සන්නේ. මම ජීවිතේ මට එපා වෙන්නේ නැහැ කවදාකවත්. මොකද මම ඕනවට වඩා ඕන කරගන්න යන්නේ නැහැ. ඔහේ ජීවිතේට ගලන්න ඉඩ දෙනවා. මං ඒක පස්සේ යනවා. එහෙම සම්මාස. මං කියන එක තේරුණාද? ජීවිතේ ඔලුවට තියාගන්න එපා. පැදුර යට කොට්ටේ යට තියාගන්න. ඊට පස්සේ මට මතක් වුණා බුදුහාමුදුර දේශනා කළා තියෙන්නේ සතුටින් ඉන්න ක්‍රමයක් ඇත්තටම දුකින් නිදහස් වීම ක්‍රමයක් කියලා මම ඒකින්ද සොයන්න ගත්තා ඇත්තටම බුද්ධ දේශනාව මොකක්ද කියන එක. ඊට පස්සේ මම පොත් අරගෙන කියවුවා. ඇත්තටම උපවාස දේශනා කළා වගේ මම නිකාය සූත්‍ර දේශනා පොත් කියවුවා. ඊට පස්සේ අන්තිමට මම ඕගතරණ සූත්‍රයෙන් තමයි මම ඒක නැවැත්තුවේ. ඇත්තට මට ඒක තේරුන්නේ නැහැ මොකද්ද කියන එක. මම හිතුවා මගේ ප්‍රඥාවේ මොකක් හරි අඩුවක් වෙන්නේ නැති කියලා. ඇත්තට මේ එතන ඒ කියන දේ මට පොඩ්ඩක්වත් තේරුන්නේ නැහැ. ඊට පස්සේ මම කල්පනා කරා මේ කවුරු හරි මාර්ගඵලලාභී කවුරු හරි ඉන්නවනම් මට තේරෙන විදිහට ඒක පැහැදිලි කරයි කියලා. ඊට පස්සේ මම ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා ගැන අවබෝධයක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මම පිටරට අජාන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේගේ දේශනාවලට සමන් දුන්නා. ඊට පස්සේ ඒත් මට මම ඕන දේ මට හොයාගන්න බැරි වුණ නිසා
මම ඔහොම ඉන්නකොට මතර මගේ සහෝදරයා ඔබ වහන්සේගේ අර ඔබ වහන්සේ මඩ ගහන්න මේ කරපු අර පොඩි වීඩියෝ කෑල්ලක් Facebook එකේ මම දැක්ක ෂෙයා කරලා තිනවා. මම ඒ වෙලාවේ මට නිකම්මට හිතුණා මොකක් හරි මෙතන වෙනසක් තියෙනවා ඔබ වහන්සේගේ දේශනාවල. මට හිතුණා ගොඩක් වෙලාවට කරන්නේ පොඩි කෑල්ලක් අල්ලගෙන මේ කියන්නේ සම්පූර්ණ දේශනාව නැතුව එක පොඩි කෑල්ලක තමයි ඒක තිබ්බේ. ඊට පස්සේ මට හිතුණා මේක දේශනාව හොයන්න ඕනේ කියලා. සම්පූර්ණ දේශනාව. මම ඊට පස්සේ YouTube ගිහිල්ලා මම සම්පූර්ණ දේශනාව හෙව්වා. ඇත්තට මට මේ දේශනාව හොයාගන්න බැරි වුණා. නමුත් වහන්සේගේ දේශනාව මට ගොඩාක් හම්බුණා. මම ඊට පස්සේ අහන්න පටන් ගත්තා. ඇත්තටම ඊට පස්සේ එහෙම අහනකොට ඔබ වහන්සේගේ දේශනාව තිබුණා බුදුන්ගේ පණිවිඩය කියලා දේශනාව. මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන මම අහනකොට මට ඇත්තටම මම බුදුහාමුදුරුවන්ට පුදුමාකාර ගෞරවයක් දක්වපු කෙනෙක් කියන්නේ ඇත්තටම මට ඒ වෙලාවේ ඇත්තටම මේ දේශනාව අහනකොට නිකන් එකපාරටම හදවත ගැහෙන පටන් අරගෙන ගොඩාක් කඳුළු වැටෙන්න පටන් ගත්තා. විනාඩි 10ක් විතර තේරුණා මටම හිතාගන්න බැරුණා මොකද්ද උනේ කියලා ඇත්තටම. ඒ වෙලාවේ මට සතුටකටවත් දුකකටවත් නෙමෙයි ඇඬුනේ කියලා මට දැනුණා. ඊට පස්සේ මම තව අහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහොම අහනකොට තව Eternal Love කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් තිබුණා. මට ඒක හද්දිත් ඒ විදිහම දෙයක් වුණා. ඇත්තටම ඒ වෙලාවේ මම හොඳටම තේරුම් ගත්තා අපි ගැහැණු පිරිමි කියලා බෙදාගෙන අපි හැමතිස්සෙම මිනිස්සු ගැන හිතනවා. මට තේරුණා අපි එක හිතක් ගැන තමයි මේ හැමතිස්සෙම කියන්නේ ඒ හිතට ගැහැණු පිරිමි ભેදයක් මොකුත් නැහැ කියන එක මට ඒ වෙලාවේ හොඳටම තේරුණා. අතන මම ආදරය ගැන ගොඩාක් හිතපු කෙනෙක්. එහෙම ලොකු සංවේදීකමක් තිබ්බ කෙනෙක්. මට හිතුණා ඇත්තටම මට කියන්නේ පිරිමි කෙනෙක් කියලා අපි ආදරය කරන කෙනා. ඇත්තටම ඒක අපි එක හිතකට තමයි ආදරය කරන්නේ කියලා. සමහර සංසාර බැඳීම් හරි මොකක් හරි හින්දා. ඇත්තටම මට දැනෙන්නේ නැහැ ඒක ගැහණු පිරිමි ભેදයක් මොකක්වත්. ඇත්තටම එක හිත අපි හිත ගොඩකට තමයි අපි මේ බැඳෙන්නේ ඔක්කොම වෙන්නේ කියලා. ඇත්තටම දැන් මම ඒ ඔස්සේ දැන් වහන්සේ කියන හැම දෙයක්ම කරලා තියෙනවා. කියන්නේ සිහිය පවත්වන එක මම ලොකුවට කරලා නෑ. සිහිය පවත්වන එක කියන්නේ ආයාසයක් කරලා නෑ. නමුත් දැන් මට හිතෙනවා ලොකු හිතට නිදහසක් දැනනවා. ඒක ඇති දැන් ඇති. කියන්නේ එයාට නිදහස දැනෙනවා නම් දැන් ඕනෝට වඩා ආයි ධර්මය ඔලුවට ගන්න යන්න එපා. මං කියන එක තේරෙනවද? දැන් ওই ටික අහගෙන ඔය නිදහසෙන් ඉන්නේ. මම කියන්නේ මං කරන දේශනාව හරිනම් මේක ඇහුවයින් පස්සේ ඔළුවේ තිබිච්ච බරක් බිමින් තිබ්බා වගේ වෙන්න ඕන. එහෙම වුණාද? එන එච්චර. හොඳයි හැමෝටම කාරණේ ඊපස්සේ ආයි කොයි වෙලාවකවත් ඒ බර ඔළුවට ගන්න එපා. ඔළුවට ගන්නත් බෑ ඒක. ඒක ඊට පස්සේ ආ කරන මං ගොඩක් නිදහස් වුණා. මම මෙච්චර කාලයක් ධර්මිටියක් ඔළුවේ තියන් වගේ හිටියා. දැන් මට කිසි බරක් නැහැ. මං සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් ඒ ඇති. දැන් එයා කරන්නේ නැහැ බෑ. දහම දිගට අහන්න ඕන. පොත් කියවන්න ඕනේ, CD අහන්න ඕන. මං කියන්නේ සාමාන්‍යයෙන් දවසට පැය 5ක්වත් අහන්න කියලා. මොකද පැය 24න් පැය 15ක් 16ක් විතර අපි ජීවත් වෙන ලෞකික ලෝකෙත් එක්ක. පැය 4ක් 5ක්වත් අහන්න පුළුවන් නම් එතකොට අහන්න මේ හිත පිරිසුදු වෙනවා. සුතමේ ඥානං බුද්ධ ඥානං. සීලමය ඥානං බුද්ධ ඥානං. සමාධි භාවනාමය ඥානං බුද්ධ ඥානං. සුතමේ ඥානය කියන්නේ මිශ්‍රණය කරන්න ඕනේ. දැන් ඒ ළමයා කරන්න ඕනේ තව දුරටත් දිගට අහන්න කියවන්න. ජීවිතය මොකද්ද හොයන්න මං කවුද? මම මොකටද මේ ඇවිල්ලා ඉන්නේ? මම මොනවද ගෙනියන්නේ ආයි? කොච්චර ධන එකතු කරා මේ කිසිවක් ගෙනියන්න බෑ. හිස්සතින් යන්න වෙයි. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන මනුස්සයෙකුගේ ජීවිතේ වරදින්නේ නැහැ කවදාකවත්. ඒක තේරුම් නොගත්තොත් ජීවිතේ ගොඩාක් පශ්චාත්තාප වෙන්න වෙනවා. මේක මොනතරම් දේවල් තිබ්බත් මේ ඔක්කොම තියලා අපි යනවා. හිස්සතින් යන්නේ. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න. ඉතින් ඒ ළමයා හොඳයි. ඉතින් ඒ ළමයාට ඒ පණිවිඩය අහන්න හම්බෙලා තියෙන්නේ මොකක්ද අර මඩ ගහන්න වීඩියෝ කෑල්ලක්. ඉතින් මේ මඩ ගහන හදපු එක හොඳයිනේ. ඉතින් ඒ ළමයා එකින් හොයාගත්තේ. කොබලනේ කතාව තේරිච්ච අය. ඉතින් මොකද්ද මේකේ නරක? මට කිසි නරකක් තේරෙන්නේ නැහැ. ඒක කලේ නැත්තම් එයා සත්‍ය සොයාගන්නේ කොහොමද?
ඒ ඕලම කෙනෙක් කියන පණිවිඩය ගවේෂණය කරන්න පටන් ගන්නෙ එයාට බැනපු නිසා. දැන් මේක මේ ලංකාවේ පිටරට මිනිස්සු මෙච්චර ඇහුවේ මට බැනලා අපහාස කළා නොයෙකුත් දේවල් කරපු නිසා. එහෙම නැතුව මට වැඳ හිටියා නම් කවුරුවත් මේක අහන්නේ නැහැ. දැන් එතකොට ඒ කරපු එක හොඳද නරකද? ඉතින් ඒක හොඳයි. ඒක තමයි වෙන්න ඕන. හොඳයි තව ප්‍රශ්න තියෙනවද? හොඳයි ස්වාමීන් වහන්සේ කාල වේලාවත් ඉක්මවා යනවා. දැන් අපි හෝරා 2කටයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. තවත් එක් ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මම හැමදාම දේශනා අහනවා ඔබ වහන්සේගේ. එක දේශනාවක තියෙනවා අර කතාවක් හඳ එළියයි පනිට්ටුවයි වතුර පතුල අන්න දේශනාව මට පොඩ්ඩක් පැහැදිලි කරන්න තව. ඒ කතාවක් ඒක. දැන් අර මේ මට පේන්නේ දැන් මේ මං හිතුවේ මේක කවුරුවත් අහන්නේ නැහැ කියලා. බලනකොට අල්ලපු ගෙදර කසිප පොලක් දැම්මහම අහල පහල මිනිස්සු ඔක්කොම කරන්නේ මොකද්ද? බීලා මෙහෙම කට පිහදාගෙන යනවා. නෑ අපි බිව්වෙත් නෑ. නෑ අපි බීලත් නෑ. ඒ වුණාට හැම එකම බොනවා. ඒ වගේ තමයි මේ දහමත් කිව්වේ නැති වුණාට හැමෝම මොකද්ද කරන්නේ? හැමෝම අහනවා. මොකද ඒකෙන් තොරව ජීවත් වෙන්න බෑ. ඒ ළමයි සෙන් කතාවක් අහන්නේ ඒක කතාවක් ඒක. මේනියක් වතුර ගේන්න යනවා. ආම වතුර ගන්නවා. එයා වතුර අරන් එනකොට හඳ එළිය බාල්දියට වැටෙනවා. එයා වතුර එක දිහා හඳ බලනවා බාල්දිය තුලේ. ඔහොම අරන් එනකොට බාල්දිය පතුල යනවා. පතුල ගියාම හඳ නැහැ. වතුර නැහැ. එතකොට ඇය හිත සම්පූර්ණ නිදහස් වෙලා රහත් වෙනවා. එච්චරයි දැක්කේ. දැන් ඕගොල්ලන්ගේ බුද්ධ ආගම විදියට රහත් වෙන නම් කොච්චර කල් යනවද? ඒ වුණාට අපි දන්න බුද්ධ ආගමේ තියෙන ඒ වගේ ඒවා. පටාචාරාව රහත් උනේ කොහොමද? කකුලට වතුර දාගන්න එක දිහා බලන් ඉඳලා. කොබලනේ ඒව මීට කලින් අහලා තියෙන අය. ඔයගොල්ලෝ දන්නේ නැහැ. බුද්ධ ආගමේ සත්‍ය අවබෝධය කියන එක මෙහෙම වෙනකට වෙන එකක්. ඒක මේ අවුරුදු 40ක් 50ක් මෙහෙම ඉඳලා කරන එකක් නෙමෙයි. පටාචාරාමේනේ රහත් උනේ නිදා ගන්න කලින් කකුලට මෙහෙම සතපෙන්න කලින් කකුලට වතුර දාලා කකුල හොදන්න ගිහිල්ලා. ඒ දැන් එතකොට පේනවාද මේ දහමෙන් තියෙන්නේ ජීවිතයත් එක්ක කියලා. කොබලන එක තේරෙන අය. සාමාන්‍ය ක්‍රියාකාරකම් එක තියෙන්නේ. කොයිලක ජීවිතේ කෘත්‍රිම කරගන්න එපා. සාමාන්‍ය ක්‍රියාකාරකම් වල ඉන්න. එතකොට ඔයගොල්ලන්ට අපි කියන එක තේරෙවි. තව ප්‍රශ්න තියෙනවා? අවසරයි ස්වාමීන් වහන්සේ. එක ප්‍රශ්නයක් තියෙනවා. අර මධ්‍යස්ථයට සිත පැමිණීම සම්බන්ධයෙන් දැන් මේ මධ්‍යස්ථයේ සිත තියෙනකොට යම්කිසි ඒ කියන්නේ ප්‍රඥාවක් හරි යම්කිසි දැනුමක් වර්ධනය වෙනවද කියලා දැනගන්න ඕනි. ඒ මධ්‍යස්ථයේ සිත තියාගෙන ඉන්නකොට කාලයක් මධ්‍යස්ථ සිත බලෙන් තියාගෙන ඉන්න එපා. දැන් සිත මධ්‍යස්ථ වුන් නැත්te සිත මෙහෙම අන්තයට යනෝනේ. එතකොට අන්තයට ගිය බව දැනගන්න. සිත මැදට ගේන්න එපා බලෙන්. එතකොට ආයෙත් විඩාවටපත් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම ඉන්නකොට යම්කිසි කාලයක් අපේ යම්කිසි ප්‍රඥාවක් හරි යම්කිසි දැනුමක් වර්ධනය වීමක් සිද්ධ වෙනවද? මේක ඉඳලා බලන්න. ඇත්තරම දැනීමක් තියෙනවා. ඇත්තරම යම්කිසි අවබෝධයක් යම්කිසි දෙයක් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක අපි හැමතිස්සෙම ප්‍රතිඵල කියන්නේ පොත කියවල නෙවෙයි. ප්‍රතිඵල කියන්නේ තමන්ට දැනෙන එක. දැන් අර ළමයි කිව්වා අපි මේක ඇහුවා අපට හරි. ඉතින් මට හරි නම් ඔයාට හරි නම් කාට වැරදුනත් මට ප්‍රශ්නයක් නැහැ. මං කියන එක තේරෙනවද? ඒක අපි හරි එක බලන්නේ අපට හරි නම්. මට හරි එච්චරයි. එයාට වැරදි ඇති. ඒක අපේ ප්‍රශ්නයක්. ඉස්සෙල්ල හැමතිස්සෙම මේ තමුන් සාපේක්ෂ කරගන්න ඕනේ. මං කියන එක පැහැදිලිද? සත්‍යස් වෙන කෙනෙක් අනිත් කෙනාට හරි ඒක නෙමෙයි මට හරි ඒක බලන්න. මට හරි නම් මම යනවා යන්න උඹ හිටපන්. ඒක තමයි දහම. එහෙම නැතුව ඔක්කොටම හරි කරගන්න බෑ. දැන් පැහැදිලිද? ඒක ප්‍රතිඵල හැබැයි මං එකක් කියන්නම් ප්‍රතිඵල ඕනට වඩා හොයන්න යන්න එපා. එතකොට ලෞකික වෙනවා. හොඳයි. මොකද ලෞකික ලෝකේ මිනිස්සු වැඩ කරන්නේ ප්‍රතිඵලයක් බල බල. පැහැදිලිනේ? ප්‍රතිඵල නැති වුණත් මට මැද ඉන්න එක හොඳයි. ඒක තමයි මම අපි මේ මග වඩනකොට තාම මග කිව්වේ නෑ. තාම මේ මූලික පසුබිමක් දේශනා කළේ. ඒකදී ටික කියන්න. හොඳයි. හරි ස්වාමීන් වහන්සේ තවත් එක් ප්‍රශ්නයක් සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මේ අපි මෙතෙන්ට යන කලින් මෙතුමා ප්‍රශ්නයක් යොමු කරා. මේ ඔබතුමා කවුද යොමු කර ප්‍රශ්නේ? ඔබතුමා අවසරයි ස්වාමීන් වහන්සේ.
සතර සතිපට්ඨානෙ වඩන්නේ නැතුව මාර්ගඵල ලබා ගන්න පුළුවන්ද කියලා කිසිම දෙයකින් බෑ. ඒ වගේම සිත ගැන තව පොඩ්ඩක් කියන්නේ අපේ සිත ගැන තව පොඩ්ඩක් විග්‍රහ කරනවා නම් ඒ කියන්නේ හැම වෙලෙම සිත එක තැනක තියන්න ඕනේ කියන එක ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න. සිත කොයි වෙලාවකවත් එක තැන තියන්න යන්න එපා. සිතට රස්තිය අතු ගන්න දෙන්න. නෑ සෝයනවා සිහියෙන් ඉන්න කියන එක. සිහියෙන් ඉන්න කියන එක බලෙන් ඉන්න යන්නත් එපා. එතකොට ඔළුව රිදෙන්න පටන් ගන්න ඕනේ. මං කියන එක පැහැදිලිද? දැන් ඔන්න සිහියෙන් ඉන්න ගියා සිහිය නැති වුණා. නැති වෙච්ච එක තමයි සිහිය. ඒක තේරුණාද? වැඩි මේ කිසි දෙයක් මේ ඇඟට අරගෙන හිර කරගන්න එපා. දැන් ගොඩක් අය කරන්නේ එන්නේ දැන් මේක අහලි වෙලා ඒගොල්ලෝ අර නිකන් ක්‍රේල් පීලි දෙක යන මගේ සිහිය පවත්වගෙන යනවා. එහෙම මේ ඉන්න එපා. සිහිය නැති වුණා නැති වෙලා ගියා අත්තරලා දැම්මා. ඊට පස්සේ ආයෙ සිහිය එනවනේ කොයි වෙලාවක හරි. දැන් ආවා. කියන්නේ මේ ජීවිතේ හරි නිදහස් හරි සහැල්ලුයි. නිකන් පුළුන් කැලක් වගේ වෙන්න. දැන් පැහැදිලිද? හිත මෙහෙම හිර කරන්න එපා. සිත එක තැනක තියන්න යන්න එපා. සිත එක තැනක තිබ්බොත් ඒක වැරදි. ඒක මේ සමත භාවනාවක්. දැන් සතිපට්ඨානය ඕනද හොයන්නේ නිවන් දකින්න? සතර සතිපට්ඨානෙම ඕනේ නැහැ. එක පාටම චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට ඇවිල්ලා සතර දුක නිවන්න පුළුවන්. මම ඔක කිව්වහම ඔයගොල්ලෝ කිය එහෙම වෙන්නේ නැහැ. අපි අහලා තියෙන හතරම වඩන්න ඕනේ නැහැ. මම එක ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් වඩන්නේ කායානුපස්සනාවද වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද? කායානුපස්සනාව. ආනාපාන සති කියන්නේ කායානුපස්සනාව. ආනාපාන සතිය හුස්ම ගන්නකොට දැන් හුස්ම ගන්න කෙනෙක් සිහි කරන්නේ හුස්ම ගැනද හුස්ම පිළිබඳ සිත ගැනද? හුස්ම පිළිබඳ සිත ගැන. හුස්ම පිළිබඳ සිත ගැන සිහි කිරීම කායානුපස්සනාවද චිත්තානුපස්සනාවද? චිත්තානුපස්සනාව. එතකොට මම මෙහෙම කරනවා. මේ ආනාපාන සතිය පැත්තකට දාලා අරමුණ අයින් කළා දාලා සිත දෙසම බලන් ඉන්නවා. කොහොමද මං කියන එක තේරිච්චා? අපි කියන්නේ හරි ෂෝට් කට් එකක් කියලා. හැබැයි හොඳ මීටරයක් තියෙන්න ඕන එක අහන්න. ගොඩාක් කල් භාවනා කරන ක්‍රමයක් නෙමෙයි කියන්නේ එකපාරට යන කෙටි ක්‍රම කියනවා. ඒ පාර හරියට දන්න කෙනාට ඕන තැනකින් ඕන විදිහට කියන්න පුළුවන්. මං කියන එක පැහැදිලිද? පාර හරියට දන්නව නම් ඕන තැනකින් ඕන විදිහට කියන්න පුළුවන්. එක පාරටම චිත්තානුපස්සනාව වඩන හැටි කියලා දෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් කායානුපස්සනාව තමයි. පැහැදිලි? හොඳයි ස්වාමීන් වහන්සේ ගම්පහ පුරවරයට පැමිණුණු ගමනේදී සම්මාදිට්ඨි ගබින්ගමට යෑමේ වැඩසටහනේ අද දවසේ අපි බොහෝ වේලාවක් ගත කරා මේ සාකේත මැදුරේදී නිදහස් නිවහල් පරිසරයක් තිබුණ නිසා වෙන්න ඉතාමත් ලෙහෙසියෙන් පහසු වෙන ඔබ වහන්සේට අපේ හිතවුන්ට ධර්මයේ දේශනා කරන්න පැහැදිලිව කරන්න අවස්ථාව ලැබුණා. අද දවසේ අවසාන ප්‍රශ්නය අහන්න තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ඔබතුමී ඊට කලින් අර කෙනෙක් ප්‍රශ්නයක් මෙතෙන්දී අහලා කිව්වා සිත ගැන තව පැහැදිලි කරන්න කියලා. සිත ගැන කොච්චර පැහැදිලි කළා ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. ස්වාමීන් වහන්සේ මම මේ අහන්න හිටපු ප්‍රශ්නයට පිළිතුර මීට කලින් අහපු ප්‍රශ්නයකින් මට ලැබුණා. එහෙනම් ප්‍රශ්නෙට උත්තර හම්බෙලා නෑ තවදුරටත් කියන්න තියෙනවා. මම මීට අවුරුදු 15කට විතර වගේ මුලදී මම මේ හිත කියන්නේ මොකද්ද? මේක කොහෙද මෙච්චර මේ යන්නේ? මෙච්චර සිතිවිලි එන්නේ මොකද්ද කියලා මම මේ හිත ගැන අධ්‍යයනයක් කරා. මේ එහෙම අධ්‍යයනය කරගෙන යනකොට මට කාලයත් එක්ක මට මේ කිසිම දෙයක වටිනකමක් නැතුව වෙලා ගියා. ඒ කියන්නේ දැන් අර ඔබ වහන්සේ අර මල් පෝච්චිය පෙන්නලා කිව්වේ මේක ලස්සනද මේක කැතද අර ඒ දෙක මට නැතුව ගියා. ඒ කියන්නේ මට දැන් ඔටෝමැටිකලින්ම මේ කිසිම දෙයක් කෙරෙහි එහෙම මේ ඇලීමක් දෙයක් නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ මට කිසිම දෙයකින් සතුටකුත් නැහැ දුකකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ මගේ ගැන කවුරු වර්ණනා කරත් මට ඒක කිසිම වටිනකමක් නැහැ. කවුරු මට බැන්නත් මට කිසිම වටිනකමක් නැහැ. කිසිම ගාණක් නැහැ. ඒ කියන්නේ ඒක මට මේ දැන් මට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ මෙතනට ඇවිල්ලා ඇහුවොත් එහෙම බය වෙනවා කියලා මට එහෙම බයකුත් නැහැ. දැන් ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා මට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මට ඔබ වහන්සේ ගැන උනත් බයක් නැහැ. මට එහෙම කිසිම හිතේ වෙනසක් නැහැ. මේ බොහෝම මේ සංසුන්ව මධ්‍යස්ථ භාවයකින් යනවා. ඒතකොට දැන් මම මෙතනින් අනිත් එක තව දෙයක් කියන්න තියෙනවා. මම කවුරු හරි වැරද්දක් කරොත් එහෙම
බනින්න ගත්තොත් උපරිමෙන්ම බනිනවා. දැන් අර ප්‍රශ්නයක් මගදී නැවැත්තලා මම මෙතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා ඇහුවා නේද? අන්න ඒක තමයි මට අන්න ඒක තමයි අරක තමයි උත්තරේ. ඔය අන්තිමට කියපු කෑල්ල. කාට හරි බනින්න හිතුනොත් බැනගෙන යන්න. යනවා. ඒක තමයි උත්තරේ. මං කියන එක පැහැදිලිද? එච්චරයි. අනිත් එක ඔබ වහන්සේගේ බණ සත්‍ය අවබෝධ කරන්නේ ගොඩාක් විවෘතයි. ඇතුලේ මුකුත් නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බයින් නිතරම බයිනෝ ගහන්න නිතරම ගහලා ඉවර කරනවා. මරන්න නිතරම මරනවා හැබැයි කියලා මරලා. මං කියනවා තේරෙනවද? එකම සීලය හෘද සාක්ෂිය පමණයි. හෘද සාක්ෂියට අනුකූලව ජීවත් වෙනවා. එච්චර අපි දන්න සීලය. හරි විවෘතයි. කිසිම රහසක් නැහැ, කිසිම හංගන්න දෙයක් නැහැ. මට ලැජ්ජා හිතෙන්නේ නැහැ. ඕන කෙනෙක් මගෙන් අර ඕන දෙයක් හිතුන දෙන් කියලා කියන්න තියෙන දේ උපරිමෙන්ම කියනවා. එහෙනම් ඉතින් හොඳට බැනුම් අහනවා ඇති. ඔව් මම හොඳට බැනුනත් අහනවා. කියන්න තියෙන දේ මූණට කියන ඔක්කොටම බනිනවා. දැන් මේ මට බනින්නේ ඒකයි. කෙලින් කතා කරන්න හින්දා බයද තෝ කියන හින්දා මිනිස්සුන්ට නින්ද කියන්න ඕන නම් කෙලින්ම කියනවා කට කෑවත් කියනවා. මං කියන එක තේරෙනවද? ඉතින් ඒක දිගට මේ ප්‍රතිපත්තියෙම ඉන්න. ඔව්. දැන් මට ඒක මේ බාහිර පරිසරයත් එක්ක වෙනස් වීමක් නෑ. ඒක ස්ටාර්ට් එකේ ඉඳලා මේ දක්වාම අවුරුදු 15ම එකම විදිහට යනවා. කිසි අවුලක් නෑ. කිසිම අවුලක් නෑ. ඕම යන්න. හැබැයි අර බණ ටික අහන්න, අර ධර්මදේශනා අහන්න, පොත්පත් කියවන්න, ඒක ෆලෝ කරන්න. එතකොට දැන් ඕකේ යන අතරේ තව ලින්ක් එකක් කොහෙන් හරි හම්බ වෙනවා. එන Tamanට අඩු කෑල්ලක් තියෙනවා ඒක වැටෙනවා. මං කියන දේ පැහැදිලිද? එච්චරයි. අර විවෘත භාවය තියාගන්න. සාමාන්‍යයෙන් දැන් මේ අපි කියන ධර්මයේ හොඳට තේරෙන්නේ ගොඩක් විවෘතයට. සමාජයේ හුඟක් විවෘත මිනිස්සු ඉන්නවා. ඒගොල්ලොන්ට ස්වභාවයෙන් මේගොල්ලෝ හරියට නින්දාවටපත් කරනවා. ඒගොල්ලෝ හරියට සමාජයෙන් කොන් කරනවා. ඇයි කොන් කරන්න හේතුව? කෙලින් කතා කරන හින්දා. මම කියන දේ පැහැදිලිද? පැහැදිලි. මට මේ தත්ත්වය ලැබුණේ අර හිත දිහා බලාගෙන ඉඳලා අර ඒ ස්ටඩි කරලෙන් තමයි මට මේ தත්ත්වය ලැබුණේ. ඉතින් ඒක ඔය කියන එක ඕගොල්ලන්ටත් කරන්න පුළුවන්. හිත දිහා බලාගෙන ඉන්න හොඳට. ස්වාමීන් වහන්සේ ඒ වුණාට දැන් මං ආශ්‍රය කරන අයට මම කිව්වා මෙන්න මෙහෙම පොයින්ට් එකක් තියෙනවා මේක කරන්න කියලා. ඒ වුණාට ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක කළා නම් මෙච්චර බණ අහන්න එනවද? නැහැ. මොකද ඉන්නේ ගිහිල්ලා ඔක්කොම. නිවන් දැකලා. කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. කීප දෙනෙක් කරන්නේ. ඒක තේරුන්නේ නැද්ද? තේරුණා. ටික දෙනෙක් විතරයි කරන්නේ. ඒක හැමෝම ඇහලා අප්පුඩි ගහලා යනවා. හැබැයි කරන්නේ නැහැ. හැබැයි මොකද එහෙම ඒක කරන්න පිං නැහැ. ඒක කරන්න සසර ගොඩක් පිං කරපු අය කරන්නේ. ඇත්තටම ඒ පිං කරපු නැහැ කෙරිලා ඉවර වෙනවා. මට අනිත් එක මේ දැන් ඔබ වහන්සේට කියනකොටම තේරෙනවා ඇති මේ කෝටියක් ගෙනත් දුන්නත් කිසි විශේෂත්වයක් නැහැ. අම්මා නැති වුණා ගුවා මං හොස්පිටල් එකේ වෙලෙ අම්මා හොයාගන්න කිව්වනම් හරි නැති වුණා නේද? එච්චරනේ කරන්න ඕනේ. ඊට පස්සේ මම අම්මා නැති වුණාද කියලා ඇහුවා. මගේ පොඩි වැඩ ටිකකුත් එතන ඒ වෙලාවේ තිබුණා. ඒ ටිකක් කරලා මම ආවා. මට කිසිම දුකකුත් නැහැ. හැබැයි A to Z මට අවශ්‍යයක් නැහැ. A to Z මං අම්මා නැති වෙච්ච එකේ ස්ටාර්ට් එකේ ඉඳලා භූමි දාණය දක්වා මට කියන්න පුළුවන්. අවශ්‍යයක් නැහැ. නමුත් මට කිසිම දුකකුත් නැහැ. මට ඒතකොට ගෙදර මිනිස්සු බැන්නේ නැද්ද? මෙයාට කිසි ගාණක් නැහැ කියලා. මට බැන්නා. හරියට හරි. මම දන්නවා. අර කඳුලක් කෙලුවේ නැහැ කියලා බැන්නා. මගේ සහෝදරයා මට බැන්නා. කඳුලක් කෙලුවේ නැහැ කියලා බැන්නා. එතකොට වතුර බාල්දියක් ගෙනත් තියාගෙන ඉඳලා ඔන්න කඳුළු නෙමෙයි නාලම පෙන්නවා කියලා පෙන්නවා නම් හරි. මගේ මල්ලි නැති වුණා අවුරුදු 33යි heart attack හැදිලා මම විතර මල්ලිට එකම සහෝදරයෙක්වත් කරේ නැහැ අපේ පවුලේ 8 දෙනෙක් හිටියා. මම ලොකුම අක්කා. මම තමයි යාට ඉගෙන ගන්න උදව් කරේ, ජොබ් එක අරන් දුන්නේ, යාට ගෙවල් හදන්න උදව් කරේ, සියලුම දේවල් කරේ මම. මං විතර ෆැමිලි එකේ කිසිම කෙනෙක් යාට උදව් කරේ නැහැ. නමුත් මරුණාට පස්සේ මරුණාද කියලා මං ඒක ඉතුරු ටික එයාගේ භූමි දාන කටයුතු ටික ඉතින් එච්චරනේ කරන්න ඕන. මරුණාම භූමි දාන කරන්න ඕන වෙන කරන්න දෙයක් නැහැ කාටවත්. නමුත් අක්කා කෙනෙක් හිටියා කඳුලක් කෙලුවේ නැහැ කියන වචනේ එතත් මට ආවා. ඔව්. අක්කා කෙනෙක් හිටියා කඳුලක් කෙලෙවුණා නේද? ඒ අක්කා භූමි දාන කරා. මොකද එච්චරයි වෙන්න ඕනේ මරුණායින් පස්සේ කඳුළු වහලන්නේ භූමි දාන කරන්න ඕන. හැබැයි ස්වාමීන් වහන්සේ මෙහෙම සමාජයේ ලොකු බොරුවකින් වහලා තියෙනවා. අපි ඒ බොරුවට එකතු වෙන්නේ නැහැ. අපි ඒ බොරුවෙන් අයින් වෙනවා. එතකොට අවුරුදු 15ක්ම මේ තත්ත්වය විතරයි තියෙන්නේ. ඉතින් කිසි අවුලක් නැහැ. ඔහොම තියාගෙන යන්න. හැබැයි අර මුලට ආර ටික හොඳට අහන්න. කියන දේශනාවල් හොඳට අහන්න. ඔව්. මොකද මම මේ අවුරුදු මන් දන්නවා කාලේ ඉවරයි. හොඳයි. බොහොමත් මිසුතේ මේ රසබර වගේම වටිනා ඔබදන්
රසක් ලබා දුන්න ඔබ වහන්සේ. ඉතින් අද දවසේ කාල වේලාව අපි හිතුවටත් වඩා ගෙවිලා ගියා. ඒට හේතු උනේ මේ සාකෙත මේ මැදුරේ තියෙනා වූ අපසරිය සහ මේ මැදුරේ තිබෙනා වූ මේ තාක්ෂණික මෙවලම් වල තියෙනා වූ අපිට දැනෙනා වූ සිතට දැනෙනා වූ සහයෝගය නිසාවෙන් සහනය නිසාවෙන් මේ දේශනාවන් තවත් හරවත් වුණා. ඉතින් තවත් නීරස වෙන්න කලින් මොකද ඕනෑම දෙයක් ඕනෑමට වැඩිය අපේ හිතවලට ධාරණය කරගන්න අමාරුයි. ස්වාමින් වහන්සේගේ දේශනා බොහෝ දෙනෙක් අහන්න කැමති එළි වෙනකන් වුණත් නමුත් අපිට ලැබිලා තියෙන කාලය ඉතාමත් සීමිතයි. මොකද මේක ගුවන් විදුලි වැඩසටහනක් ලෙසට ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා ලබන ඉරිදා රාත්‍රී 7ට සජීවී පටිගත කිරීමක් ලෙසින්. ඒක නිසා මේ කතා බහ අපි මතකට නතර කරන්න සිදු වෙනවා. අද දවසේ ඔබේ ඉල්ලීම වුණේ ගම්පහ පුරවරයට පැමිණෙන්න කියලා. විශේෂයෙන්ම නැවත වතාවක් මතක් කරන්න ඕනි ශාන්ති මහත්මිය පිළිබඳව. එතුමියගේ ආදරණීය පියාණන්ගේ තෙමස් පූර්ණ සිහි කිරීම වෙනුවෙන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපහට අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඒ පිළිබඳවත් ස්තුතිවන්ත වෙන ගම ස්වාමින් වහන්සේ අවසාන වශයෙන් ඔබ වහන්සේට දැනුවත් කිරීමක් කරන්න ඇති මේ වැඩසටහන අවසන් කිරීමට පෙර. මට පුංචි කාරණයක් කියන්න. දැන් අර නෝන කෙනෙක් ප්‍රශ්නයක් අහුවනේ. සමාජයේ ඉන්න අන්කොමන් මිනිස්සු. අන්කොමන් කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය අසාමාන්‍යයි. ඒතර අපි කරන්නේ අසාමාන්‍ය මිනිස්සු දැක්කම ඒගොල්ලන්ට ගහලා ලැජ්ජ කළා ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තට මේ මාර්ගඵල ගැන දන්නේ ඒගොල්ලෝ. කොබලන මත් එක්ක එකඟ අය. ඒගොල්ලෝ අන්කොමන්. ඒ කියන්නේ ඒගොල්ලෝ අසාමාන්‍යයි ඒගොල්ලෝ. අසාමාන්‍ය ඒගොල්ලන්ගේ ඥානය සාමාන්‍ය කෙනෙකුගේ ඥානයට වඩා වැඩි. ඒතකොට ඒගොල්ලෝ අර සාමාන්‍ය ලෞකික මිනිස්සුත් එක්ක මෙහෙම එකතු කරන්න බෑ. ඒ එකතු කරන්න බැරි වුණාම අර මිනිස්සු තුන එයාට පිස්සු කියලා. පිස්සු නෙමෙයි යාට. එයාට ඊට වඩා දැක්මක් තියෙනවා. හැමතිස්සෙම මේ මාර්ගය දන්න ඊට පස්සේ මම කියන්න ඕන ඒ වගේ අන්කොමන් මිනිස්සු දැක්කහම මුකුත් කියන්න යන්න එපා. පැහැදිලිද? මුකුත් කියන්න යන්න එපා. අර කතාවක් තියෙනවා මේ දැන් මේක බනට කැපුණට කමන්නේ රේඩියෝ එකේදී මේ කට්ටියට අහගත්තාම මම මේ කච්චායන රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ ගඟක් ළඟ නානවා. සිවුරු ගලවලා තියලා. එතනින් මිනිහෙක් යනවා. ඒ මිනිහා මේ මහා කච්චායන රහතන් වහන්සේ දැකලා හිතනවා අපේ නෝනා මේ වගේ ලස්සන වුණා නම් කොච්චර හොඳද කියලා. ඒ පොතේ තියෙන්නේ ඒ වෙලාවේ මේ මිනිහා ගෑණියෙක් වුණා කියලා. සෝරෙය්‍ය සිටුවරයා. රහතෙක් එයා. එයා අන්කොමන් කෙනෙක්, අසාමාන්‍ය කෙනෙක්. එයා ගැන අර එහෙම හිතපු නිසා අරයට අර එහෙම වුණා. කොබලන්න මං කියපේක තේරිච්ච අය. ඒ නිසා මේ සමාජයේ මං කියන්නේ ඒගොල්ලෝ ගැන ස්ටඩි කරන්න කියලා. ඒගොල්ලොන්ට ඒකට යන්න පුළුවන්. දැන් මේ අහන අය උංගව දෙනෙකුට යන්න පුළුවන්. මොකද මේ වහන්නේනේ සාමාන්‍ය මිනිස්සු වහන්නේ නැහැ. මොකද්ද මේ කියන කතාව අපිට අහලා බලන්න ඕන. ඒගොල්ලෝ ඒ නිවන සොයාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ කොලාපත් බෑ කියලා එකක් හිතට දාගන්න එපා. ඒ වගේම සිහිපත් කරනවා ශාන්ති පොත්තලේ අධිපති තුමා KW ධර්මරත්න මහත්මයා භාවයට පත් වෙලා තෙමසක් පිළිම නිමිත්තෙන් අපි එතුමන්ට පින් අනුමෝදනා කරනවා. ආයති භවයේ සුවපත් වේවා කියලා අපි ඔක්කොම සාදුනාදයක් දීලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්ච අප හැම දෙනාටම පාරමී පුරාගෙන කුසල් රැස් කරගෙන උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙමනම් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ සිරිසදහම් මහාශ්‍රම වාසී භික්ෂුන් වහන්සේලාගේ පැමිණීම මේ ස්ථානයට ගෞරවණීය ස්තුතිවන්ත වෙනවා. වගේම මේ ප්‍රදේශයේ සිටිනා විහාරස්ථානවල සියලුම භික්ෂුන් වහන්සේලාට ස්තුතිවන්ත වෙනවා මේ ස්ථානයට පැමිණීම වෙනුවෙන්. ඒ වගේම අපේ මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලා දෙන්නටත් ස්තුතිවන්ත වෙනවා. අපේ සියලුම දෙනාට මේ ස්ථානයේ මේ වැඩ කටයුතු කරන කළමනාකාරීතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. මේ වටිනා කියන ධර්ම සාකච්ඡාව අපට මෙහෙයවන අවස්ථාව ලබා දුන්නාට පහසුකම් සැලසුවාට ඒ වගේම ගම්පහ පුරවරයේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා. ග්‍රාම නිලධාරීතුමා, රාජ්‍ය නිලධාරීන්, වෛද්‍ය නිලධාරීතුමා මේ හැම දිනාටම අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙන ගමන්ම ඔබට මතක් කරන්නම් අපේ Facebook මාර්ගයෙන් දැනුවත් කිරීම කරන අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහන් පිළිබඳව සිරිසදහම් ආශ්‍රමයේ සිදු කරන සියලු වැඩසටහන් කාර්යයන් පිළිබඳවත් ඒ හා සමගව අපි දැනුවත් කිරීම කරනවා. මේ වැඩසටහන පටගත කිරීමේ සජීවී පටගත කිරීමේ වැඩසටහනක් ලෙස ලබන ඉරිදා රාත්‍රී 7ට FM 107 වී රේඩියෝ ඔස්සේ බලාපොරොත්තු වන්න කියන ගමන්ම අද දවසේ වැඩසටහන සඳහා වී රේඩියෝව සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් අප ස්තුතිවන්ත වෙනවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන්ම වැඩසටහන අවසන් කරන්න අපි මයික්‍රොෆෝනය බාර දෙනවා උපාලි මහතාට.
දැයි තෙරුවන් සරණයි සියලු දෙනාටම. තවත් විශේෂ මතක් කරන්න ඕන ජනවාරි 29 වෙනිදා විමුක්තියට මාවත වැඩසටහන සිරිස ධම්මාශ්‍රමයේදී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහාත් ඔබ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා. ඒ පිළිබඳව අපි මතක් කර සිටිනවා. මීට කලින් අපේ පිටිදුවේ සිරි ධම්ම ස්වාමීන් වහන්සේ වසර ගණනාවකට තිස්සේම ගම්පහ පුරවරයට වැඩියා. අද විශාල පෞරුෂත්වයකින් චින්තන විප්ලවයකින් පස්සේ සිරි සමන්ත භද්‍රාරියත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් තමයි සාකේත මදුරට වැඩලා මේ FM හරහා සම්මා දිට්ඨිය අපි සියලු දෙනාගේම අවදි කරලා සම්මා දිට්ඨි වැඩසටහන ක්‍රියාත්මක කළේ. ඉතින් අපි සියලු දෙනාටම උත්තේජනයක් බවට පත් වුණා. ඒක ඊටම පැහැදිලි. අර කිව්ව විදිහට මූණ සතුටු කරගන්න ශාන්ති නංගිත් විශාල මෙහෙවරක් කරමින් අද දවසේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න වෙහෙසක් දරුවා. විදුලි ආලෝකයෙන් ශබ්ද විකාශන යන්ත්‍රය ආදී හැම අංශයකින්ම අපිට සහයෝගය ලබා දුන්නා. විශේෂ ඉල්ලීමකුත් මේ අවස්ථාවේදී කරන්නට කැමැති. ඒ සංවිධායක මණ්ඩලය සංවිධානය කළා තියෙන සංග්‍රහයක්. ඒ සංග්‍රහයත් භුක්ති විඳලම යන්න කියන පණිවිඩය මේ අවස්ථාවේදී ඉස්තු කරනවා. අවසාන වශයෙන් මේ ස්වාමීන් වහන්සේට අපිට පුණ්‍යානුමෝදනා කරලා වැඩක් නැහැ. ස්තුති කරලා වැඩකුත් නැහැ. උන්වහන්සේට කරන්න තියෙන ලොකුම උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන ලොකුම ගෞරවය අපි විසින් කළ යුතු වන්නේ උන්වහන්සේ දේශනා කළ උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කළ ධර්මයේ හරියට අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරේ යන ඒ මාර්ගයේ ඔස්සේ ගමන් කිරීම පමණයි. ඒ මාර්ගයේ ගමන් කරන්න අපි සියලු දෙනාටම ආරාධනා කරන ගමන්ම අපි අවසන් වශයෙන් උන්වහන්සේට ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනව ගමන් අපි নমස්කාර කරමු. සියලු දෙනාම පසඟ පිහිටුවා වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්දං බුද්ධ පුත්තං නමාමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්දං බුද්ධ පුත්තං නමාමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්දං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගාන් අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති.